උදැසන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය කුමාර ඇලපාත, ප්‍රකාශය ඥානින්ද පෙරේරා. මානව හිමිකම් මහකොමසාරිස්වරගේ වාර්තාවේ අඩංගු කරුණු රජය ප්‍රතික්ෂේප කරයි. සාර්ථක නිල සංචාරයක් නිබවා පාකිස්තානු අගමැති දිවයිනෙන් පිටවයයි. රජය හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන්. අපොස සාමාන්‍ය පෙළ විභාගය ලබන සඳුදා ආරම්භ වෙයි. මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 457ක් දක්වා ඉහළට. ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ ඵලදායීතාව නැංවීමට ජනාධිපති කොමිසමක්. කොවිඩ් බලපෑමෙන් දකුණු අප්‍රිකාවේ විරකියාව වාර්තාගත ලෙස ඉහළට. ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට නාම යෝජනා බාරගනී. මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. මානව හිමිකම් මහකොමසාරිස්වරියගේ වාර්තාවේ අඩංගු කරුණු රජය ප්‍රතික්ෂේප කරයි. මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයේ වාර්තාව පිළිබඳ අන්තර්ක්‍රියාකාරී සංවාදය ශ්‍රී ලංකාවේ සංහිඳියාව වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම යන සැසියේදී අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලය ඊයේ ඉදිරිපත් කරන ලද වාර්තාව පසුගිය වසරේදී පැවති කවුන්සලේ 43 වන සැසියේදී ශ්‍රී ලංකා රජය සම අනුග්‍රහකත්වය ඉල්ලා අස්කර ගන්නා බව නිවේදනය කළ ලද යෝජනාවලින් ආරම්භ වන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුව කිසිදු රාජ්‍යයක දේශීය අධිකරණ බලය තුළ පවතින කාරණාවලට මැදිහත් වීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයට බලය පවරන්නේ නැති යන වගන්තිය සම්පූර්ණයෙන් උල්ලංඝනය කිරීමකි. පසුගිය මාර්තු මාසයේ සිට ලබා ඇති ප්‍රගතියට අමතරව වාර්තාවේ අඩංගුව වැරදි තොරතුරු, වැරදි වැටහීම් සහ අතුරුමතික තක්සේරු කිරීම පිළිබඳව ශ්‍රී ලංකා රජය ලිඛිත අදහස් දැක්වීම් ලබා දී තිබේ. ඒ සම්බන්ධයෙන් පෙර නොවූ ප්‍රචාරක ව්‍යාපාරයක් සමගින් මහකොමසාරිස් කාර්යාලය සිය වාර්තාව ප්‍රකාශයට පත් කිරීම සහ එම වාර්තාව පිළිබඳ ශ්‍රී ලංකා රජයේ අදහස් අතිරේකයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම ප්‍රතික්ෂේප කිරීම කනගාටුවට කරුණක් බව දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කර ඇත. මීට පෙර ශ්‍රී ලංකාව විසින් ප්‍රතික්ෂේප කර ඇති වගවීම පිළිබඳ විශේෂඥ කමිටුවේ වාර්තාව සහ ශ්‍රී ලංකාව පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයේ විමර්ශන වාර්තාව මගින් ප්‍රතිනිෂ්පාදනය කර ඇති මහකොමසාරිස් වාර්තාවේ අඩංගු චෝදනා ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරයි. දේශපාලන අභිප්‍රේරණයන් විසින් බෙහෙවනු ලැබ මෙම කවුන්සලය ශ්‍රී ලංකාව කෙරෙහි දක්වන අසමාන අවධානය පිළිබඳව කනගාටුව ප්‍රකාශ කර සිටින අමාත්‍ය ගුණවර්ධන මහතා මෙම වාර්තාව පදනම් කරගත් ඕනෑම යෝජනාවක් කවුන්සලය විසින් ප්‍රතික්ෂේප කර අවසානයක් කරා ගෙනෙන ලෙස කවුන්සලේ සමාජිකයින්ගෙන් ඉල්ලා සිටී. ජිනීවා මානව හිමිකම් කොමිෂන් සභාවට මෙරට සිටින රාජ්‍ය නොවන සංවිධාන හා විවිධ පක්ෂ අසත්‍ය චෝදනා ගුණ කරමින් සිටින බව මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ මහතා කියයි. ඔවුන්ගේ අරමුණ රට ජිනීවා උගුලකට හසු කර දේශපාලන වාසි ලබා ගැනීමට බව හෙතෙම පෙන්වා දෙයි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන යම් මන්ත්‍රීකුළු කණ්ඩායමක්, ද්‍රවිඩ පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීකුළු කණ්ඩායමක් ශ්‍රී ලංකාවට එරෙහිව දිගින් දිගටම මේ වංචා සහගත සාධකයක් නැති මෙම අපරාධ චෝදනා එල්ල කරනවා. මම හිතන්නේ පාර්ලිමේන්තුවේ අනෙකුත් පක්ෂවල වගකීමක් තියෙනවා. ත්‍රස්තවාදයෙන් බැටකව රටක් හැටියට මෙම චෝදනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුල සහ පිටත කඩක් නගන්න. සාර්ථක දෙදින නිල සංචාරයකින් පසුව පාකිස්තානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ඊයේ පස්වරුවේ දිවයිනෙන් පිටත්ව ගියේය. දිවයිනට පැමිණි පාකිස්තානු අගමැතිවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහතුරු හමුවේ සාකච්ඡා පැවැත්විය. ජනාධිපතිතුමා සමග පැවති ද්විපාර්ශ්වීය සාකච්ඡාවේදී දෙරටේ කෘෂි කර්මාන්තයේ ප්‍රවර්ධන උදෙසා තාක්ෂණික දැනුම හුමාරු කර ගැනීම පිළිබඳව අදහස් හුමාරු කර ගැනිණි. දෙරට අතර වෙළඳාම ප්‍රවර්ධනය හා ආයෝජන අවස්ථා පුළුල් කිරීමට ඇති ඉඩකඩ පිළිබඳව සාකච්ඡා විය. සංචාරක කර්මාන්තය තාක්ෂණික දැනුම හුමාරුව ඇතුළු තවත් ක්ෂේත්‍ර කිහිපයක් කෙරෙහි රාජ්‍ය නායකයන්ගේ අවධානය යොමු විය. දෙරටේ අගමැතිවරුන් අතර පැවති සාකච්ඡාවේදී දෙරටේම ආර්ථික අභිවෘද්ධියට හේතු වන කරුණු රැසක් පිළිබඳව එකඟතාවන්ට එළඹිණි. එහිදී ආයෝජන හා වෙළඳ ප්‍රවර්ධනය, කෘෂි කර්මාන්තය,
අධ්‍යාපනය වැනි ක්ෂේත්‍ර මෙන්ම කලාපීය හා ජාත්‍යන්තර කරුණු කෙරෙහිද අවධානය යොමු කෙරිණි. දෙරටට වැදගත් වන අවබෝධතා ගිවිසුම් 5කට අත්සන් තැබීමද සිදුවිය. පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා කොළඹ ඊයේ පැවති පාකිස්තානු ශ්‍රී ලංකා වෙළඳ හා ආයෝජන සමුළුවද ඇමතු වේය. උප මහද්වීපයේ දිරිඳු බව තුරන් කිරීම සඳහා කලාපයේ දේශපාලන ස්ථාවරත්වයේ තහවුරු කිරීමේ අවශ්‍යතාව ඔහු එහිදී අවධාරණය කළේය. අසල්වැසි රාජ්‍යයන් සමග හොඳ සබඳතා පවත්වාගත යුතු බවත් කලාපීය සාමය බෙහෙවින් වැදගත් බවත් ඔහු එහිදී පෙන්වා දුන්නේ. අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සහ පාකිස්තානු වෙළඳ අමාත්‍ය අබ්දුල් රසාක් මහතා අතර සාකච්ඡාවේදී අපනයන සංවර්ධන මණ්ඩලය මගින් දෙරට අතර සිදු කිරීමට නියමිත වෙළඳ කටයුතු සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමකට එළඹීම පිළිබඳව අදහස් හුවමාරු කර ගැනිණි. මෙරටින් පාකිස්තානයට අපනයනය කරන බුලත් සහ සෙසු භාණ්ඩ සඳහා එරට පනවා ඇති තීරු බදු නොවන අනෙකුත් බදු ඉවත් කරන බවට පාකිස්තානු වෙළඳ ඇමතිවරයා සහතික විය. පාකිස්තානු විදේශ අමාත්‍ය මහමුද් ෂා කුරේෂි මහතා සහ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක්ද පැවති අතර දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම ආර්ථික සමාජීය දේශපාලන ආදී කරුණු ගණනාවක් කෙරෙහි එහිදී අවධානය යොමු විය. පාකිස්තානු අගමැති ඉම්රාන් ඛාන් මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක්ද කොළඹ ශ්‍රැංගිලා හෝටලයේදී ඊයේ පැවැත්විණි. අමාත්‍ය නාමල් රාජපක්ෂ හා කතානායක මහින්දයාපා අභිවර්ධන මහතුරුන් විසින් පාකිස්තානු අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක්ද සංවිධානය කර තිබිණි. කොළඹ ශ්‍රැංගිලා හෝටලේ පැවති එම අවස්ථාවට පාකිස්තානු දූත පිරිසට අමතරව මෙරට මැති ඇමතුරු කීප දෙනෙක්ද ක්‍රීඩා ක්ෂේත්‍රයේ පිරිසක්ද පාකිස්තානු නායකයාගේ සමකාලීන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ කීප දෙනෙක්ද එක්ව සිටියහ. ඔබ සවන් දෙන මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2021 පළමු පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන් වෙයි. පළමු පාසල් වාරයේ දෙවන අදියර ආරම්භ වන්නේ ලබන මාස 15 වෙනිදාය. මේ අතර අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ලබන සඳුදා ආරම්භ වෙයි. විභාගයට පෙනී සිටින අපේක්ෂකයන් විභාගයේ ආරම්භ වීමට පැයකට පෙර විභාග මධ්‍යස්ථානවලට පැමිණිය යුතු බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හැමේ විභාග මධ්‍යස්ථානවල දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද ක්‍රියාත්මක වීම ඊට හේතුවයි. විභාග ප්‍රවේශ පත්‍ර මෙතෙක් ලැබී නොමැති නම් විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් එය භාගත කරගත හැකිය. විභාගය සම්බන්ධයෙන් පවතින ගැටලුද එමගින් විසඳාගත හැකි බව විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා කියයි. දුරකථන අංක 0112 784 208 හා ක්ෂණික දුරකථන අංක 1911ද ඒ සඳහා විවෘතව පවතී. තවත් කොවිඩ් ආසාදිතයෝ 458 දෙනෙක් අලුතින් හඳුනා ගැනීමති. ඒ අනුව මේ වන විට දිවයිනෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිත සංඛ්‍යාව 81467කි. ඒ අතරින් සම්පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 76514කි. ඊයේ දිනේද සුවය ලබා තවත් 672 දෙනෙක් රෝහල් වලින් පිටව ගියහ. කොවිඩ් වෛරසය හේතුවෙන් මේ වන විට පුද්ගල මරණ 457ක් වාර්තා වී තිබේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ දිනේද මරණ 4ක් තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එලෙස මරණයට පත්ව ඇත්තේ බොරලැස්කමුව ගල්කිස්ස කොටුගොඩ හා වත්තලන ප්‍රදේශවල අය වෙති. ඒ සියලු දෙනා වයස අවුරුදු 55ට ඉහළ අය බව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති එම නිවේදනයෙහි දැක්වේ. පසුගිය යහපාලන රජය විසින් රාජ්‍ය නිලධාරීන්ට අභූත චෝදනා නගමින් ක්‍රූර ලෙස සැලකීමට කටයුතු කළ දේශපාලන පළිගැනීමේ සංස්කෘතිය යලි සිදු නොවන ආකාරයට ඉවත් කර දැමිය යුතු බව භාෂ්වර ගුණරත්න මහතා සඳහන් කරයි. සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සහ තවත් ආයතන කීපයක සේවය කර ඇති ගුණරත්න මහතා පසුගිය රජයේ දේශපාලන පළිගැනීම්වලට ලක් වූ අයෙකි. මොරටුව විශ්වවිද්‍යාලයේ උපාධිධරයෙකු වන ඒ මහතා ආයතන කීපයක් නගා සිටීමට කටයුතු කළ බව කියා සිටී. එහෙත් යාපාලන රජය විසින් රජයේ නිලධාරීන් දැඩි ලෙස පීඩනයට පත් කළ බවත් සුළු පරිපාලන වැරැද්දක් පවා අපරාධයක් ලෙස සලකා දඩුවම් ලබා දුන් බවත් සිහිපත් කරයි. තමාද දින 43කට රක්ෂිත බන්ධනාගාරගත කළ බව ඔහු කියයි. එම හේතුවෙන් තම බිරිඳ දරුවන් දැඩි පීඩනයකට ලක් වූ බවත් ඔවුන් රෝගතර වූ බවත් හිතම කියා සිටී.
තමා නිදහස් අධ්‍යාපනය ලබා රටට කරමින් සිටි සේවය වසර 5ක් තිස්සේ නවතා දැමීමට යාපාලන රජය කටයුතු කළ බව පෙන්වා දෙන භාෂ්‍ය ගුණරත්න මහතා තමා මෙන්ම තවත් නිලධාරීන් රැසකට මේ ආකාරයෙන් පීඩා විඳීමට සිදු වූ බව කියා සිටී. එබැවින් දේශපාලන පරිගැනීම් පිළිබඳ කොමිසමේ නිර්දේශ අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළ යුතු බව හෙතෙම අවධාරණය කරයි. ශ්‍රී ලංකා නීතිඥ සංගමේ නව සභාපතිවරයා වශයෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා තේරීපත් වෙයි. ඔහු ලබාගත් ඡන්ද සංඛ්‍යාව 5093කි. ඔහුගේ ප්‍රතිවාදී අපේක්ෂක ජනාධිපති නීතිඥ කුවේරද සොයිසා මහතා ලබාගත්තේ ඡන්ද 2707ක් පමණි. දිවෙන පුරා නීතිඥ සංගම් මධ්‍යස්ථාන 85කදී ඊයේ නිලවරණය පැවැත්විනි. හලාවත පුත්තලම දුම්රිය මාර්ගයේ සංවර්ධන කටයුත්තක් හේතුවෙන් මේ මාස 26, 27 සහ 28 යන දිනවල එම මාර්ගයේ දුම්රිය මාර්ගය කටුනායක සිට පුත්තලම දක්වා සිදු නොවන බව ප්‍රධාන දුම්රිය පාලක මැදිරිය පවසයි. ඒත් කොළඹ සහ කටුනායක අතර විශේෂ දුම්රිය සේවාවක් ක්‍රියාත්මකයි. ලබන 28 වන විට රාත්‍රී 8:30න් පසු මෙම මාර්ගයේ දුම්රිය ධාවනය යථා පරිදි සිදු කරනු ඇත. මාතර ජල සම්පාදන ක්‍රමේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද පෙරවරු 8:30 සිට පස්වරු 5 දක්වා මතු කියවන ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපෝහන මණ්ඩලය නිවේදනය කරයි. ඒ අනුව උයන්වත්ත, ගබඩා වීදිය, ගාලුපාර, වල්පල, වෙරගම්පිට, පිරදුව, කුමාරදාස මාවත හා රාහුල පාරණ ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවේ. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව දිවයින පුරා වෙහෙර විහාරස්ථානවල සංවිධානය කරන රතන සූත්‍රය සජ්ජායනා කිරීමේ වැඩසටහනේ 121 වැන්න ඉතාලියේ නාපොලිහි බෞද්ධ විහාරස්ථානයේදී අද පැවැත්වේ. ඒ පිළිබඳව අදහස් දක්වන විහාරාධිපති පූජ්‍ය පනංගල වජිරනායක ස්වාමින් වහන්සේ. ඉතාලියේ නාපොලි නගරයේ නාපොලි බෞද්ධ විහාරයේ සිට අද සවස මහානුභාව සම්පන්න රතන සූත්‍ර දේශනාව පවත්වනු ලබනවා. 121 වෙනි වතාවට තමයි මෙම උතුම් දේශනාව පවත්වනු ලබන්නේ. විශාලා මහනුවර තුන්බිය දුරු කිරීම පිණිස මෙම උතුම් දේශනාව පවත්වන්නට යෙදුණා. විශේෂයෙන්ම මෙවැනි සූත්‍ර දේශනාවක් සිදු කරමින් ලෝකයටම සෙත් ප්‍රාර්ථනා කිරීම ඉතාමත්ම වටිනවා. කොරෝනා වෛරසය නිසා ඉතාලියට දරුණු ලෙස බලපෑම් සිද්ධ වන්නට යෙදුණා. අපි දුටුවා සියසින්ම ඒ ඉතාලිය පුරාවට සිදුවුණුවේ බිහිසුණු අත්දැකීම්. මෙම උතුම් දේශනාවෙන් මාතෘ භූමියටත් ඉතාලියටත් ඇතුළු මුළු ලෝකයටත් යහපතක් වේවයි ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. පසුරු 6 සිට වෙළඳ සිටි FM සහ සියලු ප්‍රාදේශීය සේවා ඔස්සේ රතන සූත්‍ර සජ්ජායනය සජීවීව විසුරුවා හැරේ. ලංකා බැංකුව සහ ඩාලි බට්ලර් සමාගමේ අමෘත හඳුන්කూరు මීට සංනිවේදන දායකත්වයේ සපයයි. ප්‍රමුඛතම පුවත මීළඟට. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙනෙන්නේ සිද්ධාලේප ලක්වියාව. ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ වත්මන් තත්ත්වය අධ්‍යයනයකොට එහි ඵලදායීතාව නැංවීමට අවශ්‍ය නිර්දේශ ලබා ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කොමිසමක් පත් කරයි. රේගුවට එරෙහිව නැගෙන විවිධ චෝදනා සහ සිදු වෙතයි සැලකෙන අක්‍රමිකතා වළක්වා ගනිමින් කාර්යක්ෂම හා ඵලදායී සේවා සැපීමට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීම කොමිසමට පැවරී ඇති කාර්යභාරයයි. ශ්‍රේෂ්ඨ අධිකරණ විනිසුරු ශිරාන් ඇන්තනි ගුණරත්න මහතා කොමිසමේ සභාපති ධුරය දරයි. අභියාචනාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු, මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත, ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍යාධිපති KMM සිරිවර්ධන, ජ්‍යෙෂ්ඨ උපදේශක වෙළඳ ආචාර්ය සනත් ජයනති සහ ශ්‍රී ලංකා රේගුවේ හිටපු අතිරේක අධ්‍යක්ෂ ජනරාල් PA ඩයසන මහත්වරු සෙසු සමාජිකයෝ වෙති. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්වියාව. ශක්ති හඬ අවධානය පිණිසයි. මුදුරාජවැල තෙත් අභය භූමිය වහාම පරිසර අමාත්‍යාංශය හා නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරාගෙන සංවර්ධනය කිරීමට රජය තීරණය කරයි. මෙම සංවේදී පරිසර පද්ධතිය ආරක්ෂා කර ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේද අවධානය යොමු වී තිබේ. ඇතැම් පුද්ගලයින් ව්‍යාපාරිකයන් පමණක් නොව රජ්‍ය නිලධාරීන්ද මෙම පරිසර පද්ධතිය විනාශ කිරීමට කටයුතු කරමින් තිබෙන ආකාරය අනාවරණය කරගෙන ඇත. එබැවින් ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි මෙම පරිසර පද්ධතිය අමාත්‍යාංශයට හා නාගරික සංවර්ධන අධිකාරියට යටතට පවරාගෙන
දෙස් විදෙස් සංචාරක ආකර්ෂණීය පරිසර පද්ධතියක් ලෙස සංවර්ධනය කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය People's Leasing ලීසින් විප්ලවයට ඔබත් එක්වන්න. කිසිදින නොලැබෙන අසමසම ලීසින් වාරික සමගින් අවම පොලියකට විස්තර දැනගන්න ළඟම People's Leasing ශාඛාවකට පිවිසෙන්න. නැත්නම් කතා කරන්න 0112 206 300. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. තම ඉල්ලීම් ලබා නොදුනොත් ඉන්දියා පාර්ලිමේන්තුව වටලන බවට එරට ගොවිහු තර්ජනය කරති. කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් පනව ඇති නව නීතිවලට එරෙහිව මෙවර දිල්ලි නුවරට ගමන් ගන්නා පෙළපාලිය ට්‍රැක්ටර් රථ 4 ලක්ෂයකින් සමන්විතුණු ඇතැයි ඉන්දිය ගොවි සංගමය පවසයි. ඒ නියෝජිතකු වන රකේෂ් ටිකයිට් ගොවින්ට දැනුම් දී ඇත්තේ ඕනෑම වේලාවක ඊට සූදානමින් සිටින ලෙසයි. දකුණු අප්‍රිකානු සමූහාණ්ඩුවේ විරකියාව වාර්තාගත ලෙස ඉහළයයි. පසුගිය වසරේ අවසන් කාර්තුවේදී රට විරකියාව 32.5% දක්වා වැඩි වී ඇත. එරට සංඛ්‍යාලේඛන ආයතනයට අනුව එරට රැකියා සොයමින් පසුබන අයගේ සංඛ්‍යාව 72 ලක්ෂයකි. එම සංඛ්‍යාවට අමතරව රැකියා සෙවීම අත්හැර දමා සිටින සංඛ්‍යාවද ඊට එක් කළ විට එරට විරකියාව 42% ඉක්මවන බව එම ආයතනය පෙන්වා දෙයි. කොවිඩ් වසංගතයේ හේතුවෙන් සමාජීය සහ ආර්ථික වශයෙන් පනවන ලද සීමා විරකියාව ඉහළ යාමට හේතුව වී තිබේ. කියුබාවේ පිහිටි ඇමරිකා එක්සත් ජනපදයට අයත් ගුවන්තනමු විශේෂ බන්ධනාගාරය වසා දැමීමට ජනාධිපති ජෝ බයිඩන් තීරණය කරයි. එක්සත් ජාතීන්ගේ බාන හිමිකම් ක්ෂේත්‍රයේ විශේෂඥයෝ මෙම තීරණය සම්බන්ධයෙන් සිය ප්‍රසාදය පළ කරති. ඒ සමගම මෙම රැඳවියන්ට එරෙහිව සිදුව ඇතැයි පැවසෙන වදින්සා පැමිණීම් පිළිබඳව ස්වාධීන පරීක්ෂණයක් පවත්වන ලෙසද ඔහු ඉල්ලා සිටිති. මෙහි සිටි හා සිටින රැඳවියන්ට වදින්සා පැමිණූ අය අනිවාර්යෙන් දඩුවම් ලැබිය යුතු බව ඔහු අවධාරණය කරති. ඊයේ නිකුත් කරන ලද මෙම නිවේදනයට එක්සත් ජාතීන්ගේ විශේෂඥයන් 16 දෙනෙකු අත්සන් තබා ඇත. People's Leasing ලීසින් විප්ලවයට ඔබත් එක්වන්න. කිසිදින නොලැබෙන අසමසම ලීසින් වාරික සමගින් අවම පොලියකට විස්තර දැනගන්න ළඟම People's Leasing ශාඛාවකට පිවිසෙන්න. නැත්නම් කතා කරන්න 0112 206 300. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. සංවර්ධන පුවත් ගම සමග පිළිසඳරත් වැඩ සමග යලි ගමට. ගම සමග පිළිසඳරින් අනතුරුව ගම්මට්ටමින් ක්‍රියාත්මක වැඩ සමග යළිගමට වැඩසටහන මෙවන විට ක්‍රියාත්මකයි. ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව පිටුතකීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකා ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් හා අධීක්ෂණය යටතේ මෙය ක්‍රියාත්මක වෙයි. මේ ග්‍රාමීය කමිටුව පිහිටුවීමේ කටයුතු දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ අධීක්ෂණය යටතේ අවසන් වෙමින් පවතී. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් W.A. ධර්මසිරි මහතා. ග්‍රාමීය ආර්ථිකය දියුණු කිරීමේ ජාතික වර්ධනාර්ථයේ ග්‍රාමීය වශයෙන් කමිටු දිස්ත්‍රික් වශයෙන් කමිටු 4ක් අපි පවත්වන්න තිබුණා. ඒ කමිටු 4ම ඉතාම සාර්ථකව අපේ දිස්ත්‍රික්කේ පවත්වා අවසන් කළා තියෙනවා. එතෙන්දී මේ කමිටු 4 තුළ සමාජීය පහසුකම් සංවර්ධනය, ග්‍රාමීය පහසුකම් සංවර්ධනය, ඒ වගේ ජීවනෝපාය සංවර්ධනය, ඒ වගේම දේශීය නිෂ්පාදන වැඩි දියුණු කිරීමේ වශයෙන් කමිටු 4ක් පවත්වන්න තිබුණා. මේ සඳහා කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන්, ඒ වගේම දිස්ත්‍රික්කයේ සහ ජාතික මට්ටමේ ආයතන ආර්ථික ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් මේ සිද්ධ කරේ. මේ කාරණාවදී අපි විශේෂ වශයෙන්ම කමිටුවක් තියෙනකොට කමිටුව අදාළ සියලුම අමාත්‍යාංශ දෙපාර්තමේන්තු වල තියෙන දිස්ත්‍රික්කයේ ප්‍රශ්න අපි කල්ලාතෝ අඳුරා ගැනීම සිද්ධ කරනවා. කල්ලාතෝ අඳුරා ගැනීම සිද්ධ කළා කමිටුව පවත්වන අවස්ථාවේදී අපි සියලු අමාත්‍යවරුන්ට ලේකම්වරුන්ට රාජ්‍යධාරීන්ට අපේ දිස්ත්‍රික්කයේ තියෙන ප්‍රශ්න ඉතාමත්ම සාරාංශගතව ඉදිරිපත් කිරීමක් කරා. ඒ ඉදිරිපත් ප්‍රතිඵලයක් විදිහට අපේ ප්‍රශ්න වලට සියලු අමාත්‍යාංශවල ඇමතිවරුන් ලේකම්වරුන් ඒ සඳහා අපට සාර්ථක විසඳුම් ලබා දුන්නා. ඒ තුලින් බලාපොරොත්තු වෙනවා ඒ යෝජනා වලට ලැබිච්ච විසඳුම් එක්ක අපි හිතනවා කමිටු 4ෙම ඉතාමත්ම සාර්ථක ප්‍රතිඵලයක් අපේ පොළොන්නරුව දිස්ත්‍රික්කයට ප්‍රත් කරගත්තයි කියන විශ්වාසය අපේ තියෙන්නේ. මොකද අපේ ඉදිරිපත් කළ ප්‍රශ්න වලට යෝජනා වලට සාර්ථක විසඳුම් ඒ අදාළ අමාත්‍යාංශවල අමාත්‍යවරුන්ගෙන් ලේකම්වරුන්ගෙන් ලැබුණා. ඒ තුල අපිට විසඳ ගන්න බැරි ප්‍රශ්න විශාල ප්‍රමාණයකට විසඳුම් ලබා ගැනීමට අවස්ථාව ලැබිච්ච නිසා මේ කමිටු 4 තුලින් යමහා ප්‍රතිඵලයක් පොළොන්නරුව දිස්ත්‍රික්ක ලබා ගත්තයි කියලා විශ්වාසය අපි හැම කෙනෙක්ගේම තියෙනවා. සංවර්ධන පුවත් ගම සමග පිළිසඳරත් වැඩ සමග යලි ගමට. ක්‍රීඩා පුවත්
ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය සඳහා නාම යෝජනා බාර ගැනීම ඊයේ අවසන් විය. මෙවර ප්‍රධාන පාර්ශ්ව දෙකක් නිලවරණයට තරඟ වැද සිටී. වත්මන් සභාපති ශමී සිල්වා මහතා මෙවරද සභාපති දුරට තරඟ වදින අතර වත්මන් ලේකම් මොහන්ද සිල්වා මහතා ලේකම් දුරට තරඟ වදී. එම පාර්ශ්වය නියෝජනය කරමින් උපසභාපති තනතුර සඳහා ජයන්ත ධර්මදාස රවින් වික්‍රමඇත්ත අය ඉදිරිපත්ව සිටිති. හිටපු උපසභාපතිවරයෙකු වන කේ මතිවානන් මහතා අනෙක් පාර්ශ්වය වෙනුවෙන් සභාපති දුරට ඉදිරිපත්ව සිටී. නිශාන්ත රණතුංග මහතා ලේකම් දුරටත් බන්දුල වර්ණපුර මහතා උපසභාපති දුරටත් තරඟ වදිති. එම නිලවරණේ උපසභාපති දුරේ සඳහා පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන ස්වාමින් වහන්සේද නාම යෝජනා බාර දීම සුවිශේෂී වේ. මෙවර නිලවරණය සඳහා සුසුම් ලබා ඇති ඡන්ද සංඛ්‍යාව 144කි. නිලවරණය මැයි මාස 20 වෙනිදා ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රමණාගාරයේදී පැවැත්වේ. මේ අතර ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ නිලවරණය සඳහා නාම යෝජනා බාර ගැනීමද ඊයේ අවසන් විය. මෙහි සභාපති දුරේ සඳහා වත්මන් සභාපති නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතා සමග ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වන සබරගම පළාත් සභාවේ හිටපු සභානායක කාංචන ජයරත්න මහතාද ඉදිරිපත්ව සිටී. නිලවරණය අප්‍රේල් මාස 4 වෙනිදා අමාත්‍යාංශ ශ්‍රමණාගාරයේදී පැවැත්වේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. කුඩා වාහන සඳහා යොදා ගන්නා 12, 13, 14 ප්‍රමාණවල ටයර්වල හිඟය මෙවන විට යථා තත්ත්වයට පත්වමින් පවතී. මෙරට නිෂ්පාදන දිරගැන්වීමේ බලාපොරොත්තුවෙන් ආනයන සීමා කිරීම මෙම තාවකාලික හිඟයට හේතු බව ඔලිම්පික් ටයර් හවුසේ අධ්‍යක්ෂ ශිරාණී වික්‍රමසිංහ මහත්මිය පවසයි. දැනට ලංකාවේ පොඩි වාහනවල ටයර් හිඟයක් තියෙනවා. ඒකට හේතුව තමයි ලංකාවේ තියෙන වාහන ප්‍රමාණයට සරිලන ටයර් ප්‍රමාණයක් ලංකාවේ ෆැක්ටරි වලින් නිකුත් වෙච්ච නැති හේතුව. රෝ මැටීරියල් ප්‍රශ්නෙත් ආවා. අනිත් එක මේ කොරෝනා ප්‍රශ්නෙත් බලපෑවා. පොඩි වාහන හිමියෝ ලොකු අපහසුතාවයකට පත් වුණා. නමුත් රජයෙන් ඊට සමහර සයිසස් ගෙන්නන්න ඉඩ දුන්නා. අපි උදාහරණයක් ගත්තොත් 14 වගේ ඉඩ දුන්නේ ජනවාරි මාසයේ මුල. දැන් කන්ටේනර්ස් එන්න පටන් ගත්තා. දැන් කම්පැනිස් වලට ටයර් එනවා. ඒ අතරතුර ලංකාවේ ෆැක්ටරිස් වලිනුත් ටයර් නිකුත් වෙනවා. මුළු කැපැසිටි එකම අපිට කවර් වෙනවා කියලා කියන්න බෑ. හිඟපාඩුවක් තියෙනවා. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. වැඩි පොලියක් ඉතුරු ගිණුමට 100% රාජ්‍ය ආරක්ෂාව. ශිෂ්‍යත්ව විභාගය සඳහා ආදර්ශ ප්‍රශ්න පත්‍ර කට්ටල් සහ දිවයින පුරා විහිදුණු ශාඛා ජාලය හා තැපැල් උපතැපැල් කාර්යාල ජාලය මගින් ගනුදෙනු කිරීමේ හැකියාව. ඔබත් අදම ඔබේ සිඟිත්තාගේ අනාගතය වෙනුවෙන් හපන් ගිණුමක් අරවන්න. කොන්දේසි අදාළ වේ. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. ආර්ථික පුවත් ආවරණය ආසිසිර බෙටි ගන්න පුළුවන් වුණාද? හොඳ වෙලාවට එක ෆාමසියක් නම් ඇරලා තිබුණා. ඒ තරු පෙවුනේ සමහර බේත් වල ගණන් ඇහුවම. කීයද? LOLC ක්‍රෙඩිට් කාඩ් එක නොතිබෙන්න මොනවා කරන්නද කියලා හිතා ගන්න බැරි වෙනවා. LOLC ෆයිනෑන්ස් ක්‍රෙඩිට් කාඩ් පත ජීවිතේම සපුරාලයි. මේ වසරේ ප්‍රධාන මහකන්නේදී මෙට්‍රික් ටොන් 4,20,500කට අධික බඩිරුගු අස්වැන්නක් අපේක්ෂා කරන බව රජයේ කෘෂිකර්ම කාර්යාලය පවසයි. පසුගිය වසරේ අදාළ කාලය තුල ලද අස්වැන්න මෙට්‍රික් ටොන් 2,50,000කි. පසුගිය වසරේ බඩිරුගු වගා කළ භූමි ප්‍රමාණය හෙක්ටයාර් 88,000කි. මෙවර එම ප්‍රමාණය හෙක්ටයාර් 1,10,280ක් දක්වා වැඩි කර තිබේ. සේනා දළඹවාගෙන් නැගෙනහිර සහ උතුරු මැද පළාතේ හෙක්ටයාර් 15,600ක් පමණ විනාශ වී ගොස් තිබේ. දේශීය නිෂ්පාදනය දිරිගැන්වීම පිණිස රජය විසින් බඩිරුගු ආනයනය තහනම් කර තිබේ. ඔන්න ඩොක්ටර් කිව්වද තාත්තට ගෙදර යන්න පුළුවන් කියලා. දුවලට මම නිසා හරි කරදරයක් නේද උනේ. කසුන්ගේ LOLC ක්‍රෙඩිට් කාඩ් එක තිබුණ නිසා කිසි ප්‍රශ්නයක් උනේ නැහැ. තාත්තා සනීප වෙච්ච එකනේ අපේ සතුට. LOLC ෆයිනෑන්ස් ක්‍රෙඩිට් කාඩ් පත ජීවිතේම සපුරාලයි. කාලගුණ වාර්තාව සබරගමුව පළාතේත් ගාල්ල මාතර හා කළුතර දිස්ත්‍රික්කවලත් රාත්‍රී කාලයේ තනින් තන වැසි හෝ ගිගරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඇතැම් ස්ථානවලට මිලිමිටර් 50ට වැඩි තරමක තද වැසිද ඇති විය හැකිය.
සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතී. උදෑසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල දැන් මෙන්න යලිත්. මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගේ වාර්තාවේ අඩංගු කරුණු රජය ප්‍රතික්ෂේප කරයි. සාර්ථක නිල සංචාරයක් නිමවා පාකිස්තානු අගමැති දිවයිනෙන් පිටවයයි. රජය හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ පළමු අධ්‍යයන අදින් අවසන්. අපස සාමාන්‍ය පෙළ විභාගය ලබන සඳුදා ආරම්භ වෙයි. මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 457ක් දක්වා ඉහළට. ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ ඵලදායීතාව නැංවීමට ජනාධිපති කොමිසමක්. කොවිඩ් බලපෑමෙන් දකුණු අප්‍රිකාවේ විරැකියාව වාර්තාගත ලෙස ඉහළට. ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට නාම යෝජනා බහර ගනී. උදෑසන ප්‍රධාන ප්‍රවෘත්තියින් සමාප්තයි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12:45ට.